ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ දංගාවෙල සිරි ජනනන්දනා රාමය, නාරංගොඩ පාළුව සිරි ශාසනෝදයා රාමය යන උභය විහාරාධීශ්වර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාවේ දිසාපාලක දුරන්දර විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය දංගහවෙල උපනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් කොළඹ 3 ක්වීන්ස් පාර ක්වීන්ස් කෝට් අංක 1 පදිංචි ගාමිණී ආර්ද සිල්වා මහතා, මීටියාගොඩ ගල් දූව හන්දිය යෝගාශ්‍රම මාවත පදිංචි තිලෝකා ප්‍රියදර්ශනී මෙනවිය, ඇතුල් කෝට්ටේ අලකේශ්වර පාර 6 වන පටුමග පදිංචි දස්සන පෙරේරා මහතා, ශ්‍රී ලංකා පිළිකා සංගමය ගාල්ල කරාපිටිය ශාඛාව. සුපින්වතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති යන භාවනාවන් පිළිබඳ වන විග්‍රහයයි. අපි හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු.
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහං ච කාරුණික පින්නතුනි ඔබ අප හැමදිනාම සූදානම් වන්නේ සද්ධර්ම ශ්‍රවණේ සඳහා. අපි වෙන විදිහකට කියනවා නම් ලෙන්ගතු භාෂාවකින් කියනවා නම් බණ ටිකක් අහන්නයි දැන් සූදානම් වෙලා සිටින්නේ. බණ අහන්න ඕනේ සැදී පැහැදී. සැදී කියන්නේ ශ්‍රද්ධාවෙන්, පැහැදී කියන්නේ ප්‍රසාදයෙන්. ශ්‍රද්ධාවෙන් සහ ප්‍රසාදයෙන් යුක්තව බණ අහන නිසා අපේ ජීවිතේට ඒ සද්ධර්මය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ ගෞරවය. ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව, නෛර්යානික ශ්‍රී සද්ධර්මය, නෛර්යානික කියන්නේ නිවනට පවුණුවන ලක්ෂණ වලින් යුක්ත මේ දහම එපමණක් නෙවෙයි සීලාදී ගුණධර්ම පුරණ යම් ප්‍රතිපත්ති මාර්ගයක් අනුව කටයුතු කරන මනා පැවැත්මකින් යුක්ත සුපේසල ශික්ෂාකාමී මහසඟරුවන පිළිබඳව ලොකු ගෞරවයක්. මේ තුනුරුවම් පිළිබඳව, රත්නත්‍රය පිළිබඳව අපිට තියෙනවා ලොකු ගෞරවයක්. ඒ ගෞරවය අපේ ඇඟ ඇතුලේ තියෙන දෙයක්, හිතේ තියෙන දෙයක්. කොයි වෙලාවෙ කොයි මොහොතේ වුණත් අපි තුනුරුවන් වෙත දක්වන ගෞරවය අඩු කරගන්නේ නැහැ. ඒ නිසාම අපිට හිතේ ලොකු ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ගෞරවය, විශ්වාසය, ඒ වගේම සද්ධර්මයේ තුල තිබෙන ඒ ගුණානුභාවයේ පිළිබඳව, සත්‍යතාවයේ පිළිබඳව අපි ලොකු ගෞරවයකින් කටයුතු කරනවා. ඒ වගේම සුපේසල ශික්ෂාකාමී මහසඟරුවන යම් සීලයක් ආරක්ෂා කරනවා නම්, යම් ගුණධර්මයක් පුරනවා නම්, ලොකු පැවැත්මකින් යුක්තව වත්පිළිවෙත් වලින් සරු පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා කියන විදියට පිළිවෙත් වලින් සරුසාර සෝභමාන ප්‍රතිපත්තියක් ඇති නිවන අරමුණු කරා යන ගමනක් ඇති මහා සංඝරුවන පිළිබඳව අපිට මනා ගෞරවයක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියන වචනේ පාවිච්චි කරන්නේ. ශ්‍රද්ධාවෙන් යුක්ත. ඒ ශ්‍රද්ධාව බණ අහනකොට අපි හැමදෙලා තුළම තිබෙනවා. මනා පැවැත්මකින්
මනා හැසිරීමකින් බොහොම ලස්සනට වාඩි වෙලා අපි බණ අහන්නේ මේ බණ නිසා අපේ ජීවිත නිවැරදි වෙන නිසායි. අපේ ජීවිතේ ආලෝකමත් වෙන නිසායි. සසර කෙටි කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් මේ තුල තිබෙන නිසායි. නිවන් අරමුණු කරගන්න යන ගමනේදී නිවන පසක් කරගන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි දහම. මෙලව ජීවිතත් සාර්ථක කරගෙන පරලොව ජීවිතත් සාර්ථක කරගෙන නිවනක් අරමුණට කරගෙන යන ගමනේදී අපිට මේ දහම ඊටමත් වටිනවා. ඒ නිසායි ශ්‍රද්ධාවෙන් සැදී පැහැදී බණ අහමු කිව්වේ. පැහැදී කියන්නේ ප්‍රසාදයෙන්, සතුටින්. සතුට කියන්නේ ප්‍රසාදයක්, ප්‍රාසාදයක් වගේ. අපි කැමති සතුටින් බණ අහන්න. ඒ නිසා සැදී පැහැදී බණ අහමු. අද මම බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන්ට නමාමි බුද්ධං ගුණසාගරන්තං අපි නිතර සජ්ජායනා කරන ගාථාවක්. බෝධි පූජාව ඉවර වුණත්, මල් පහන් පූජාවට ගියත්, බුද්ධ වන්දනාවට ගියත් නිතර කියවෙන ගාථාවක් තමයි නමාමි බුද්ධං ගුණසාගරන්තං. ගුණය කියන එක සාගරයක් තරම්. සාගරයක් කිව්වම බුදුරජාණන් වහන්සේගේ ගුණය සාගරයක් තරම්. සාගරයක් කිව්වම පරත්තරක් නැහැ. ගොඩබිමක් පේන්නෙත් නැහැ. මුහුදකට නම් ගොඩබිමක් තියෙනවා. නමුත් සාගරයක් කිව්වම කෙලවරක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණවත්භාවය, බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය, බුදු පියාණන් වහන්සේගේ ගුණධර්ම පද්ධතියට කෙලවරක් නැහැ. අන්තයක් නැහැ. අන්තයක් නැහැ කියන්නේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ අනන්තයි. බුදු ගුණ අනන්තයි කියන වචනය අපේ භාවිතයට ආවේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරන්න, ගායනා කරන්න, වර්ණනා කරන්න පුහුදුන් අයට අමාරුයි. රහතන් වහන්සේලාටත් අමාරුයි. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරන්න පුළුවන් වෙන්නේ, ගායනා කරන්න පුළුවන් වෙන්නේ, විස්තර කරන්න පුළුවන් වෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි. එසේ වුණත් සඳහන් වෙනවා දහමේ බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ තව බුදුරජාණන් වහන්සේ නමක් විසින් වර්ණනා කළාට උන්වහන්සේ බොහෝ කාලයක් පිරිනුවම් පානකම්ම බුදු ගුණ වර්ණනා කළත් ආයුෂය ඉවර වෙනවා, බුදු ගුණ ඉතුරු වෙනවා. ඒකයි බුදු ගුණ අනන්තයි කිව්වේ. නමාමි බුද්ධං ගුණසාගරන්තං. අපි නමාමි කියන වචනේ අපිට පුරුදුයි. නමාමි නමස්කාර කරමි. නැමියාව, හිස පාත් වෙන ගතිය, නමෝ කියන ගතිය. නමස්කාරය අපි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා ඒ පාඨයෙන්. නමෝ නමස්කාරය අන්‍ය ආගමයට වඩා වෙනසක් තියෙනවා. වෙනත් ආගම්වල ඕම්කාරය තියෙනවා. අපි මතුරන කොටත් ඕම් කියලා තමයි පටන් ගන්න. එහෙම නෙමෙයි මෙතන. මේ නමස්කාරය නමාමි, මම වඳිමි, හිස පාත් කරමි. අපිට ඕනම තැනකදී අපිට පුළුවන්කම තිබෙනවා මේ නමස්කාර ගතිය, ගුණය අපේ ජීවිතයට එකතු කරගන්න. එතකොට අපිට ලොකු හැදියාවක් ඇති වෙනවා. අපි හිත නමනවා ගුරුවරු ඉදිරියේ.
අපි හිස නමනවා වයසක උදවිය ඉදිරියේ. වයෝ වෘද්ධය ගාවට ගියාම අපි নমස්කාරය කරනවා. ඒ නැමියාව තියෙනවා. යම්කිසි ශිල්පයක් දන්නවා නම් අපිට වඩා ඒ ශිල්පයට ගරු කරනවා අපි. එතනත් নমස්කාරයක් නැමියාවක් තියෙනවා. වෛද්‍යවරයෙක් ගාවට ගියාම අපි බොහොම ගරුසරු ඇතුව ඒ ශිල්පයට ඒ ශාස්ත්‍රයට ගරු කිරීමක් හැටියට අපි හිස නමන ගතියක් තියෙන. නමෝ කියන වචනේ අදහස ඕනම තත්ත්වයක් හමුවේ අපි ඒ අයට নমස්කාර කරන්න සූදානමින් සිටින්නේ. ගුණෝවෘද්ධ, වයෝවෘද්ධ, තපෝවෘද්ධ හැම අතින්ම අපි ඒ අයට নমස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි කියන අදහස තුල තමයි ඔය නමාමි කියන වචනය යොදන්නේ. නමාමි බුද්ධං, බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්නේ අපි. අපි උදෑසනින්ම පැන් එකක්, පිරිසිදු පැන් එකක් අරගෙන පැන් වීදුරුවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන එම ස්ථානයේ තැන්පත් කරලා අත් දෙක නළලට අරගෙන දෑත නළලේ වැඳුම් ලබන්නේ කියන විදියට අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා. ඇයි? අනන්ත වූ බුදුගුණ සමුදායක් බුදුරජාණන් වහන්සේ සතුව පවතින නිසා. මෙයින් අපිට යම් ප්‍රයෝජනයක් වෙනවා පින්නතුනි. මොකද්ද ප්‍රයෝජනයක් වෙන්නේ? නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට අමතක වෙන්නේ. නිරන්තරයෙන් දිගින් දිගටම කෙනෙක් ගැන සිහිපත් කරනකොට ඒ කෙනා ළඟ ඉන්නවා වගේ. අපිට හොඳයි බුදුරජාණන් වහන්සේ ළඟ තියාගන්න එක. නිරන්තරයෙන් බුදුගුණ මෙනෙහි කරන නිසා, නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ নমස්කාරය කරන නිසා අපිට බුදුරජාණන් වහන්සේව අපේ මතකයෙන් ඈත් වෙන්නේ. ඒ මතකයෙන් ඈත් වෙන්නේ නැති එක හොඳයි. ඊට හේතුව අපි වරදෙන් මිදෙනවා. අපි ගැටුමට යන්නේ නැහැ. අපි කලකෝලාහල කරගන්න බලන්නේ. ඇයි? බුදුහාමුදුරුව අප ළඟ ඉන්න නිසා. අපි බුදුන් වඳින අය නිසා, අපි ළඟ බුදුරජාණන් වහන්සේ පිටුපසින් සිටින නිසා බුදුහාමුදුරුවන්ගේ ළඟ තියාගෙන තව කෙනෙකුට පිහියකින් අනින්න අපිට හිත පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් ගරු කරන වඳින පුදන උදවිය තව කෙනෙකුට වෙඩි තියන්න යන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන පරම්පරාවක්. බුදුරජාණන් වහන්සේට වඳින පුදන පිරිසක්. නමාමි බුද්ධං ගුණසාගරං තං. ගුණවත් භාවයේ සාගරයක් තරම් තියෙන මේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරනවා කියන්නේ අපිට ලොකු ආරක්ෂාවක්. අපිට ලොකු බලයක්. අපිට ලොකු ශක්තියක්. අපිට ලොකු අභිමානයක්. ඒ වගේම ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේට වඳින පුදන අය වැරදින් මිදලා කලකෝලාහල වලට යන්නේ නැතුව, අරගල කරගෙන යන්නේ නැතුව අපි රැකෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම අපිට ලොකු ආරක්ෂාවක් කියන අදහස අපි හිතන්න ඕන. ඒ නිසා නිරන්තරයෙන්ම කළ යුතු දෙයක්. අපේ හදවතට බුදුහාමුදුරුවන්ව ඇතුල් කර ගැනීම, ලං කර ගැනීම අපේ ජීවිතයේ ලොකු හයියක් කියන අදහස ඇති කරගන්න. ඔබට තියෙන ලොකුම බල ශක්තිය තමයි මේ බුද්ධ ශක්තිය. බුද්ධ ගුණය. මේ බුද්ධ භූමියක ඉන්නේ අපි. බුදුරජාණන් වහන්සේගෙන් පහස ලැබපු මේ භූමිය තුල හැදෙන වැඩෙන ගහකොළ පවා බුද්ධ භෝගයක් හැටියටයි පරම්පරාවෙන් පරම්පරාවට අපි හිතුවේ. ඒ නිසා ඒ පළතුරක් පවා ඒ බුද්ධ භූමියේ වැඩෙන හැදෙන පළවෙනි ඵලය පවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ ඒක බුද්ධ භෝගයක් නිසා. ඇයි? බුදුරජාණන් වහන්සේට පූජා කරපු මේ භූමිය තුල හැදෙන දෙයක්
අපි පරිහරණය කරන්නේ පළමුව බුදුන්ටයි කියලා. පළමුව බුදුන්ටයි. පළවෙනි දේ බුදුරජාන් වහන්සේට පූජා. ඒක තමයි අලුත්සහල් මංගල්‍ය සම්ප්‍රදායක් බිහි වුණේ. හැම දෙයක්ම බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා. මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරනවා. අතීතේ අපේ මුතුන් මිත්තෝ ගෙදරක කිසෙල් කැනක් කැපුවත් පළවෙනි ඇවිරිය පන්සලට යවන සිරිතක් තිබුණා. ඇයි? බුද්ධ භෝගයක් නිසා. ඒ නිසා ඒ අයට කවදාක්වත් වැරදුනෙත් නැහැ. කවදාක්වත් දුප්පත් උනේත් නැහැ. ඒ නිසා ඒ අයගේ මනස පොහොසත් වුණා බුදු ගුණයෙන්. බුදු ගුණයෙන් මනස පොහොසත් කරගන්නවා නම් අපිට අවශ්‍යතාවය ඉටු කරගන්න බලනවා මිසක් ආශාවන් වලට මුදල් වියදම් කරන්නේ. අද ලෝකයේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ, ගැටුම් තියෙන්නේ අවශ්‍යතාවයේ වියදම් එහා ගිය ආශාවට වියදම් කරන අයවැයක් අපිට හැදුනා. මේ වර්තමාන වකවානුව තුල අපිට දැන් පැහැදිලි වෙනවා අවශ්‍යතාවයට පමණක් වියදම් කරමු කියන අදහස. එනිසා අපිට ජීවත් වීම සඳහා, ජීවිතේ හැඩගස්වා ගැනීම සඳහා බුදු ගුණ, අනන්තවත් බුදු ගුණ වලින් එකක් හරි තෝරගන්න බලන්න. බුදු ගුණ අනන්තයි. නමුත් අපිට ඒ අනන්තවත් බුදු ගුණ අපිට ක්‍රියාත්මක කරන්න අපහසු වෙයි. නමුත් එක ගුණයක් තෝරගත්තොත් අපි උදාහරණයක් ඇටියට ගමු ඉවසීම කියන එක. බුදුරජාණන් වහන්සේ තරම් ඉවසපු උත්තමයන් වහන්සේ නමක් කොහේවත් නැතුව ඇති. උන්වහන්සේට කොච්චරනම් තාඩන පීඩන, ඒ වගේම ගැරහීම්, බැනුම් අහන්න වෙච්ච දේවල්, නින්දා කරපු අවස්ථා, පාඩු වෙච්ච අවස්ථා, බඩගින්න ඉන්න වෙච්ච අවස්ථා. දැන් වේරංජාවේ වස්වසපුවම 3 මාසයක් බඩගින්න ඉන්න උනා. අර අශ්වයින්ට ගෙනාපු කෑම තමයි වළඳන්න සිද්ධ වුණේ, යව ආහාර. නමුත් උන්වහන්සේගේ ඉවසීම කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ මතක් කළා අපි මේ ස්ථානයෙන්, මේ ප්‍රදේශයෙන් යමු ස්වාමීනි. නමුත් ඒ ස්ථානෙත් එහෙම වුණොත් මොකද කරන්න කියලා අහලා ඒ වස්වසපු ස්ථානයේම 3 මාසෙම ගත කළා පුදුම ඉවසීමකින්. ගල් පෙරලපු අවස්ථා තියෙනවා, දුනු වායු යොදලා හිරිහැර කරපු අවස්ථා තියෙනවා. විවිධ අය තාඩන පීඩන කළා, නින්දාවල් කළා. කරන්න පුළුවන් ඉහළම නින්දාවල් කළා බුදුරජාන් වහන්සේට. නමුත් උන්වහන්සේ ඉවසීම ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කළා. ඒ නිසා මේ අනන්තවත් බුදුගුණ වලින් අපි එක බුදුගුණයක් හරි තෝරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒ ජීවිතේ සාර්ථක. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන කියමන නිකමට කියපු දෙයක් නෙමෙයි. අපි කවදා හරි යම් සැනසීමක් ලබලා තියෙනවා නම් ඒ සැනසීම ලැබුවේ ඉවසීමෙන්ම තමයි. ඉවසීමකින් තොරව කටයුතු කරපු හැම අවස්ථාවකම පාඩු විඳින්න සිද්ධ වුණා. විවිධ ප්‍රශ්න වලට ලක් වුණා. ණයතුරස් වෙන්න වුණා. ජීවිතේ කඩා වැටුණා. පෞල් අවුල් වුණා. විශාල ප්‍රශ්න වලට මුහුණ දුන්නා මේ ඉවසීම අයින් කරපු නිසාම. සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා මේ ඉවසීමේ සීමාව කියන වචනයක් ලෝකේ තියෙනවා, මට නම් එහෙම නෑ කියලා. සීමාවක් කියන්නේ මොකද්ද? ඉවසන්න ඕනේ සීමාවකින් තොරව. හුඟක් අයගේ කියමනක් තමයි මට ඉවසීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාවක් තියෙනවා කියන්නේ යම් දවසක් යොදා ගන්න. අපි හිතමු බදාදා වෙනකම් මං ඉවසන්නේ කියලා. ඒතර බදාදා වෙනකම් බෝධිසත්වයෙක් වගේ ලස්සනට ඉන්නවා. බදාදෙන් පස්සේ යකෙක් පෙරේතෙක් වගේ හැසිරෙන්න දිනයක් දාගෙන. ඇයි සීමාවක් දාගන්නනේ ඉවසීම? නෑ, අසීමිතව ඉවසන්න. ඒ තුලින්ම තමයි සැනසීම ලැබෙන්නේ. ඉවසපු නැති අය වෙනසුණා, ඉවසපු අය සැනසුණා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මට ඉවසීමේ සීමාව කියන එක මට අදාළ දෙයක් නෙමෙයි කියලා. ඒතර බමුණෙක් සරියුත් මහරහතන් වහන්සේ
පිණ්ඩපාතේ වඩනකොට වැරෙන් පහරක් දෙනවා බමුණෙක් ඇවිල්ලා ඉවසීමේ සීමාවක් තියනවද බලන්න. ඒ වෙලාවේ පාත්‍රයේ බිමට වැටුණා. ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ මේ පාත්‍රයේ ඇහිඳගෙන අර බමුණ අතර දුන්නා මේක අරන් අපි යන් ඉස්සරහට කියලා. ඒ එහෙම ගිය හින්දා තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේට පහර දුන්නා කියන ආරංචිය ලැබුණු අනිත් උදවිය කඩු පොළු අරගෙන පිටිපස්සෙන් එනවා ඉවසීමේ සීමාවක් නැති ඉවසීමේ සීමාව නිසා. ඒ ඉතින් එහා ගිහි අය. එතකොට ඒ අය දැක්කා සරියුත් මහ රහතන් වහන්සේ සමග අර ගැහුවා කියන පහර දුන්නා කියන බමුණ පාත්‍රෙත් තරම් ගෝලයෙක් වගේ ශිෂ්‍යයෙක් වගේ ඉස්සරහට යනවා දැක්කම අර මිනිස්සු ආපහු ගියා. ඉවසීම ඒ බමුණාව වේරගත්තා. ලොකු වැඩපිළිවෙලක් ඇදුවා සම්‍යක් ප්‍රයෝගයක් ඇදුවා. ඉවසීම අවශ්‍යමයි. බුදු ගුණයෙන් එකක්. තව කොච්චර ගුණධර්ම තියෙනවද? ඉවසීම තුලින්ම අපිට කොච්චර වැඩ කටයුතු. දැන් අපි හිතමු ගණන් පේල් වෙනවා කියලා අපේ ළමයි. ගණන් පේල් වෙන්නේ ගණන් වලට ඉවසීමක් නැහැ. ගණන් හදන්න ඉවසීමක් නැහැ. ගණනක් යම්කිසි ක්‍රමවේදයකට ප්‍රමේයයකට හදන්න ඕන. ඒකට විනාඩි 10ක් 15ක් 20ක් පැය භාගයක් එක තැන ඉන්න වෙනවා එක ගණනක් සම්පූර්ණයෙන් කරගන්න. ඒකට ඉන්න බෑ. ඒකෙන් නැගිටලා යනවා. ඒ ක්‍රමය අමතක වෙනවා ආයෙ එනකොට. මේ ගණන් පේල් වෙන්නේ ගොඩක් හේතු ඇති. ගණන් වලට ශ්‍රද්ධාවක් නැති නිසාත් ගණන් පේල් වෙනවා. ඕනම විෂයක් සම්බන්ධයෙන් එහෙමයි. ඕනම විෂයකට ඉවසීම අවශ්‍යයි. එතකොට මම මේ කියන්නේ මේ දහම තියෙන්නේ ජීවත් වීම සඳහා. මෙලොව සාර්ථක වෙනවා කියන්නේ ඒකටයි. දහම තුළින් අපි ජීවත් වෙනවා. ධර්මයේ ක්‍රියාත්මක කිරීම තුළින් අපි සැනසෙල්ල ජීවත් වෙනවා ගැටුමකින් තොරව. ඒ නිසා බුදු ගුණ අනන්තයි නමාමි බුද්ධං ගුණසාගරන්තං ගුණ සාගරයක් බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි කියන වැඩපිළිවෙලේ ඉන්න කිසි කෙනෙකුට වරදින්න හේතුවක් නැහැ. එතම් වැරදීන් තියෙන්න පුළුවන් සසරේ පුරුදු විපාක දීලා එහෙම දේවල් වුණොත් හැර මෙලෝ වශයෙන් ඉවසීමෙන් කටයුතු කරන සෑම දෙනාටම සැනසීමකින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. අපි ඊළඟ කාරණට යමු. මම මතක් කළේ පළවෙනි වතාවට නමාමි බුද්ධං ගුණසාගරන්තං. මේ බුදු ගුණ වෙනුවෙන් අපි බුදුහාඳුරන්ට කිට්ටු වෙමු කියන අදහස. දෙවෙනි කාරණේ තමයි සත්තා සදා හොන්තු සුඛී අවේරා. අවේරා කියන්නේ වෛර නෑ කියන එකයි. වේරී කියන්නේ වෛරය. අවෛරී කියන්නේ වෛරයක් නෑ. සත්තා සදා සත්වයෝ හැම කල්හිම සත්තා සදා හොන්තු වේවා සුඛී සැපවත් වේවා අවෛරී වේවා. මේක භාවනාවක්. අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියන වැඩපිළිවෙල තුලනේ අපි ඉන්නේ. දැන් වෙනේ ලෝකේ වෙනත් සංවිධාන තියෙන්නේ මානව වර්ගයට විතරයි. මානව අයිතීන් ගැන කතා කළාට සත්ව අයිතීන් ගැන සබ්බේ සත්තා සියලු සත්වයෝ කිව්වා මිනිස්සුත් අයිති සත්තුත් අයිති. ඒ හැම දෙනාගේම අයිතිය තහවුරු කරගන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒකයි සියලු සත්වයෝ සුවපත් වේවා. සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ ප්‍රාර්ථනාවක් නම් මොකද්ද අපි කරන වැඩසටහන? කරන්නේ කිසිම කෙනෙක් අපහසුවට ලක් නොවන විදිහට වග බලා ගන්න එක. ඒකයි සුවපත් වෙනවා කියන්නේ. අපි සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන විශාල පිරිසක් අපහසුවට ලක් කරන්නම් අපේ ලැහැත්තිය සූදානම්. එතකොට සුවපත් වේවා කියන එකේ අර්ථයක් එන්නේ නැහැ. ඒක වාස්තවික නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ කිසිම කෙනෙකුට අවහිරයක් නොවන විදියට අපි කටයුතු කරන්න ඕන කියන අදහස. වග බලා ගැනීමක් ඒක. වගවීමක්.
වගකීමක්. හැම දෙනා පිළිබඳව අපහසුවකින් තොරව කටයුතු කරන්න. දැන් අපි තුන් එක ගෙදරක ඉන්නවා සාමාන්‍ය පෙළ පාස් වෙන්න බලාගෙන පාඩම් කරන ළමයෙක්. මෙහා ගෙදර ළමයා මෙහා ගෙදර අය හොඳ සද්දෙට රූපවාහිනිය දාගෙන ඉන්නවා. ඒතර සබ්බේ සත්තා සුඛිතත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවාකට අර ළමයාට පාඩම් කරන්න විදියක් නැහැනේ. ඒතර අපහසුයක් නොවන්න වග බලා ගැනීම තමයි මේ සුවපත් වෙනවා කියන්නේ. අපි හිතමු නිරෝගී වේවා කියලා. නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම රෝගී නොකර ඉන්න වග බලා ගන්න ඕන. අපි මේ පැත්තේ ඉඳලා තැඹිලි ගෙඩියක් බීලා ඒ ඉතුරු වෙන තැඹිලි කොම්බේ එහා වත්තට විසි කරනවා නම් වෙන තැනකට විසි කරනවා එතන මදුරුව බෝ වෙනවනේ. ඒතොර නිරෝගී වේවා නෙමෙයිනේ රෝගී කරන්නනේ හදන්නේ. අපි දැන් හුඟක් උදවිය මේ අදහසේ නැති බවක් පේනවා පාර තැන් වල කුණු දාලා යන එකකින්. වැඩි දෙනෙක් රෝගී කරන්න බලනවා. හැබැයි නිරෝගී වේවා කියලා බෝධිය ගාවදී ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාව වගේම අපි විසින් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. කිසි කෙනෙකුට අපහසුයක් නොවන්න වග බලා ගැනීම තමයි එතකොට සුවපත් වේවා කියන්නේ. ස්වාමින් වහන්සේලාට වන්දනා කරනකොට හැම ස්වාමින් වහන්සේ නමක්ම ඒ අයට ප්‍රාර්ථනා කරන්නේ සුවපත් වෙන්න කියලා. සුවපත් වෙන්න කියලා මේ කියන්නේ කිසි කෙනෙකුට අපහසුයක් නොවෙන්න වග බලා ගන්න කියන එක තමයි. යම්කිසි ඉල්ලීමක් මේ කරන්නේ ප්‍රාර්ථනාව වගේම. අපි වැඩි දෙනෙක් බහුතරයක් උදවිය මේ කියන தත්වයෙන් කටයුතු කරන්න පුළුවන් නම් කතාවේදී අපහසුයක් වෙන්න පුළුවන්. ඇසුරේදී අපහසුයක් වෙන්න පුළුවන්. කෑමේදී බීමේදී අපහසුයක් වෙන්න පුළුවන්. දැන් අර සාමණේර ස්වාමීන් වහන්සේලාට උගන්වනවානේ සේකියා කියලා. ඒ සේකියාවල තියෙනවා චපුකාරකම් බුංජිස්සාමීති සික්ඛා කරණීය. මේ කෑම කනකොට චව් ගන්න එපා. ඒතර අපහසුවක් දැනෙනවා ළඟ ඉන්න එක්කෙනාට. සුරුසුරුකාරකම් බුංජිස්සාමීති. මේ එහෙම එපා. සුරුසුරු ගාලා කැඳ බොන්න එපා. ළඟ ඉන්න එක්කෙනාට අපහසුයක්. එහෙනම් සුවපත් වෙන්නේ නැහැ නේ ළඟ ඉන්න එක්කෙනා. එතකොට සියලු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. එහෙනම් සත්තා සදා හොන්තු සුඛී අවේරා. වෛරී නොවන විදිහට අපි කටයුතු කිරීම නෙමේ භාවනාව. මේකට කියන්නේ එහෙමනම් මෙත්තා භාවනාව. මෙත්තානුස්සතිය. අර මං කලින් කිව්වේ බුද්ධානුස්සතිය. නමාමි බුද්ධං ගුණසාගරන්තං කිව්වේ බුදුරජාන් වහන්සේට නමස්කාර කරමි කියන කියමන තුලම තියෙනවා බුදුරජාන් වහන්සේව අනුස්මරණය කිරීම. අනුස්සතිය මෙනෙහි කිරීම. එතකොට දෙවෙනි මෙනෙහි කිරීම තමයි මෙත්තානුස්සතිය මෛත්‍රිය මෙනෙහි කිරීම. මෛත්‍රිය කියන එක ලොකු බලවේගයක්. දැන් අපිට ලොකුම බල ශක්තිය තියෙනවානේ. දැන් හිරු එළිය කියන්නේ බල ශක්තිය. ඉන්ධන කියන්නේ බල ශක්තිය. දැන් තේරෙනවනේ ඉන්ධන නැතු ගියාම මේ බල ශක්තිය නැතු ගියාම ගොඩක් අඩාලයි කියලා. ඒ වගේම බල ශක්තියක් තමයි මේ මෙත්තාව, මෛත්‍රිය. මෛත්‍රිය නැමැති බල ශක්තිය නැතුව ගිය දාට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඔය ඒ තෙල් පොලිමෙත් ගහ ගන්නවා මරා ගන්නවනේ සමහරලාට. එතකොට හැම දිනාටම තියෙන අවශ්‍යතාවය එකයි. හැම දිනාගේම අවශ්‍යතාවය පිළිබඳව බුද්ධියෙන් කල්පනා කරලා සාකච්ඡාවට ඇවිදින්න ප්‍රඥාවෙන් එහෙම මනසක් ඇති කරගත්තේ නැති එකේ වරදින් අද අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දහමින් තොරවීම නිසා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙම නැත්නම් සියලුම සත්වයින් අවෛරී වෙන්න ඕන කියන අදහසේ පිහිටන්නනේ මේ උගන්වන්නේ. එතකොට ඒක නැතුවම ගියාමයි ජීවත් වෙන්න බැරි පරිසරයක් හැදෙන්නේ. නිසා මේ දහම මේ මෛත්‍රී ගුණය මේ බුදු ගුණය අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නයි තියෙන්නේ. ජීවිතේ ආරක්ෂා වෙන්නේ මේ ගුණධර්ම නිසා. ඒ පිළිබඳව අපි මනවින් මෙනෙහි කරන්න ඕන. දැන් මම කරුණු දෙකක් කිව්වා.
පළවෙනි කාරණේ නමාමි බුද්ධං ගුණසාගරන්තං. බුදුරජාන් වහන්සේ නමස්කාර කිරීමේ ගුණය. බුදුරජාන් වහන්සේ ගුණ අපිට බෝ කරගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් වෛරස් රෝගයක්, වසංගත රෝගයක්, එවැනි රෝගයක් වැළඳිච්ච කෙනෙක් ආව හිටියොත් අපිට රෝගේ වැළඳෙනවා. දැන් බුදුරජාන් වහන්සේ නිතර දෙවේලේ වැඳලා පුදලා අපි බුදුහාරංග ලං කරගත්තම අපිට බෝ වෙන්නේ මොනවද? බුදු ගුණ. බුදුරජාන් වහන්සේ ඉවසීමෙන් උතුම් උත්තමේ, කරුණාවෙන් උතුම් උත්තමේ, නිහතමානීකමෙන් කොච්චරද? ඒ නිසා අර අනන්තවත් බුදු ගුණ වලින් එකක් දෙකක්වත් අපි තෝරගෙන අපි ඒක ප්‍රගුණ කරගත්තොත් ඒකෙන් ලැබෙන සැනසීම කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ කරුණු දෙක පිළිබඳව මීට වඩා මනවින් මෙනෙහි කරන්න, බුද්ධියෙන් බලන්න, නුවණින් සිහිපත් කරන්න. එහෙමනම් බුද්ධානුස්සතිය, ඒ වගේම මෙත්තානුස්සතිය, මෛත්‍රියේ ආනිසංසය අපි පුරුදු කරගමු. තුන්වෙනි කාරණේට යමු. එතකොට කිව්වා මේ අපේ ශරීරයේ තියෙනවා. ශරීරය ජුගුච්ඡා සහගතයි. මොකද්ද ජිගුච්ඡා සහගතයි කියන්නේ? දැන් ගමේ භාෂාවෙන් කියනවා මේ බඩ දඟලනවා කියලා වචනය. අපේ ශරීරය අපි කොච්චර උපමට්ටම් කරලා හදන්න වඩන්න බැලුවත් ඇත්තට මුහුණ දෙනවා නම් බොහොම යථාර්ථවාදීව ගැඹුරින් මෙනෙහි කරනවා නම් මේක සැපයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ගාථාවේ තියෙනවානේ ජුගුච්ඡෝ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchෝ. මේ කය jigucchා සහගතයි. jigucchා සහගත මේකෙන් අදහස් කරන්නේ කය පිළිබඳව කලකිරෙන්න කියන එක නෙමෙයි, අවබෝධ කරගන්න කියන එක. ඔබ දන්නවා යම්කිසි කවරයක් අනිත් පැත්ත හරවන්න ඕන නම්, කන පිට හරවන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා. අපි ඒ කවරේ ඇතුළට අත දානවා. අත දාලා කවරේ අඩිය අල්ලගෙන වැලමිට කවරේ කෙලවර තියෙනවනේ ඉස්සරහ කොටස අපි වැලමිට ගාවෙන් පහළට තල්ලු කරලා ඇතුලේ අල්ලන් ඉන්න අත ඉස්සරහට අදිනවා. පස්සට අදිනවා. එතකොට මොකද? ඒ කවරේ අනිත් පැත්ත හැරෙනවා. ඒතර මුණින් අතට හැරෙනවා. මං මේ කියන්න හදන්නේ අපේ ශරීරය යම් දවසකදී කාට හරි පුළුවන් වුණොත් මේ කට දිගේ අත දාලා මහ බඩවැල ගාවටම ගිහිල්ලා බුද මාර්ගයේ කෙළවරටම දාලා සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න පුළුවන් නම් අර කවරයක් අනිත් පැත්ත හරවනවා. අන්න එදාට තේරෙයි කායෝ jigucchෝ. කය කියන එක jigucchා සහගතයි. සකලෝ දුගන්ධෝ. සියල්ල සුවඳක් ඇත්තේ නෑ, ගඳයි. ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ කියලා ලෝයඩ සංග්‍රහය උගන්වන්නේ. ලෙඩට නේද බේත් ගන්න කියලා. එතකොට මම මේ කියන්න හදන්නේ මේ ශරීරයේ jigucchා සහගතව තියෙද්දි අපි කොහොමද ආඩම්බර වෙන්නේ? උද්දච්ච වීම, අහංකාර වීම, ආඩම්බර වීම අපේ ජීවිතේ කඩාවට්ටන සිතුවිලි කොටසක්. මේ ශරීරය පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරලා jigucchා සහගත බව මෙනෙහි කරලා මේකේ ලෙඩ ගොඩක් කියලා ගැඹුරින් දකින්න කෙනා කවදාකවත් ආඩම්බර වෙන්නේ නැහැ ශරීරය ගැන. ඒක අපිට හොඳ අවස්ථාවක් පරිස්සම් වෙන්න. ආඩම්බර වෙන නිසා, මහාන් තත්ත්ව වෙන නිසා, උද්දච්ච වෙන නිසා කොච්චර අපි පාඩු කරගන්නවද? අපේ ජීවිතේ කඩාවැටීම් කොච්චර ඇති වෙනවද? ඒවා නැති කරගන්න හොඳම අවස්ථාව සාධකයේ තමයි මේ කය පිළිබඳව මනවින් මෙනෙහි කිරීම. කොච්චර ලෙඩ තියෙනවද මේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී පින්නතුනි දුක් වර්ග 12ක් ගන්නවනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ඒ වගේ. එතකොට මේ දුක් සහගත බව කියන විස්තරයේ තියෙනවා ව්‍යාධිපි දුක්ඛ. ව්‍යාධිය කියන්නේ ලෙඩ හැදීම. මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා, මේ කියන්නේ හිසේ ඉඳලා කකුල් දෙක ගාවට එනකම අපේ මුළු මහත් ශරීරයේම ඉන්ද්‍රියයන්
තිබුණොත් එහෙම 60000ක් විතර. ඉන්ද්‍රියන් චූටි ඉන්ද්‍රියන් ඇහි තියෙන කේසනාලිකාව පවා ඉන්ද්‍රියක්නේ. ඇහැටම කොච්චර ලෙඩ තියෙනවද? ග්ලූකෝමාව කියනවා, සුදමතු වෙලා කියනවා, ඇහි කඹ ගොඩක් දේවල්. ඇහි පියාට වලට ලෙඩ තියෙනවා. මේ ව්‍යාධි දුක් ගැන කියන්නේ. එතකොට මේ මුළු මහත් ශරීරයේ ඉන්ද්‍රියන් ගණනාවකින් සමන්විත නම් ඒ ඉන්ද්‍රියන් සියල්ලටම ඉන්ද්‍රියන් අපි 60000ක් කියන ආසන්න වශයෙන් මේ 60000ටම ලෙඩ තියෙනවා. ඒ 60000ටම විශේෂඥයොත් ඉන්නවා. වෛද්‍යවරු මේවට ප්‍රතිකාර කරන්න. මේවා ගැන හදාරලා. එතකොට මේ කායෝ jigucchෝ කය jigucchා සහගත නම් ලෙඩකට උරුමයක් නම් දැන් බුදුරජාන් වහන්සේ වරක දේශනා කරනවා මේ කය කියන එක සිරුර කියන එක මේ රෝග ආකරයක්. ආකරයක් කියන්නේ හාරන්න ලැබෙනවා. ආකරය දැන් තෙල් ආකරය, මණික් ආකරය, මිනිරන් ආකරය ඒ ගන්න මතුවෙනවා. අපේ ශරීරයේ එක ලෙඩ මතුවෙනවා. ඒතකොට රෝග ආකරයක් කියපු වචනේ හරිනේ. ඉතින් එවැනි රෝග ආකරයක් නේ මේ ගමන් බිම යන්නේ අරගෙන. එතකොට මොකද වෙන්නේ? ඒ රෝග පිළිබඳව මනවින් මෙනෙහි කරනවා නම් අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ඇත්ත මතු කරගත්තම. අපි අන්තිම කාරණේට යමු. අපි කිව්වේ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ අන්තිමට කිව්වා ගච්ඡanti සබ්බේ මරණං අහංච. අපේ කෙලවර එතන මරණය කියන එක අපි ඔළුව උඩ තියන් ඉන්නේ. ඔළුව උඩනේ මරණය තියන් ඉන්නේ. ඒකනේ කොහෙ ගියත් මරණයට උරුම. ගඟේ නාන්න ගියත් මරණය ඔළුවේ උඩ තියන් හිටිනින්ද ගඟේ ගිලෙන්න පුළුවන්. මහා පාරේදී වාහන වලට අනතුරු වෙන්න පුළුවන්. නිදාගත්තම ඔළුවේ මරණය ඔළුවේ තියන් ඉන්නවා නම් නිදා ගන්නවා නම් නිින්දෙදි මැරෙන්නත් පුළුවන්. නිින්දෙදි මිය යනවා. ඒ නිසා මේ මරණය නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුත්තක්ය කියන කාරණේ තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එතකොට අපි ගොඩක් නිවැරදි වෙනවා. අපි ගොඩක් වැරදි වෙන්නේ පින්නතුනේ බුදු ගුණ දන්නේ නැති නිසායි, සියලු සත්වයින්ට සුවපත් වෙන්න කියන්න දන්නේ නැති නිසායි, කය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති නිසායි, මරණය ගැන හරි අවබෝධයක් නැති නිසා තමයි ගොඩාක් ගැටුම් ඇති කරගෙන සමාජය තුළ ප්‍රශ්න ඇතුව කටයුතු කරන. අපි මේ දහම හරියට මෙනෙහි කළොත් නම් අපිට වාසනාවන්ත ජීවිත ගත කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම ඒ පිළිබඳව මෙනෙහි කරන්න, ගැඹුරින් මෙනෙහි කරන්න, ක්‍රියාත්මක කරන්න. ඒ පමණින් ඔබට සැනසිලිමත් ජීවිතයක් ගත කරන්නට අවකාශය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඔබ සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න වකවානුව යහපත් සැපවත් නිරෝගිමත් ජීවිතයක් වේවා. අද දායකත්වයේ දරන පින්නතුන්ගේ නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් පින්වත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම නිවන් අවබෝධය සඳහා මේ සද්ධර්මයේ මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට අම්බලන්ගොඩ විලේගොඩ අංක 25 දරන නිවසේ පදිංචිව සිටි මියගිය පියාණන් වූ දුම්රිය ස්ථානාධිපති වශයෙන් සේවය කළ කංකානම් තන්තිරි චාල්ත සිල්වා මහතාට, මෑණියන් වූ ජොස්ලින්ද සිල්වා මහත්මියට සහ අනෙකුත් මියගිය සහෝදරයන්ටද සහෝදරියන්ට, පරම්පරාගත මියගිය ඥාති මිත්‍රාදීන්ට, හිතවතුන්ට, ගුරුවරුන්ට, රට වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට ධර්ම ප්‍රචාරය කිරීමෙන් ලද කුසල බලයෙන් උතුම් නිවන් සුව පැතීමත් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. කොළඹ 3 ක්වීන්ස් පාර ක්වීන්ස් කෝට්ටි පදිංචි ගාමිණී ආර්ද සිල්වා මහතා සහ පවුලේ සමාජිකාවන් පිරිස විසින් ඊශ්‍රායලයේ සේවයේ නියුතු තිලෝනා ප්‍රියදර්ශනීට, ඇගේ සහෝදරියට සෙත් පැතීමත් නිරෝගී සුව පැතීමත්, නැසී ගිය හරුමානිස් අප්පුහාමි, ජී.කේ. හින්නිහාමි වීරප්පෙරුම, ජයසේන, ජී.ඒ. දයාවතී, ශාමා රෝහිණී,
සුනිල් අමරදාස මාගල්ලේ සමතපාල වික්‍රමසූරිය සුරංගා නිලුනි නෑබඩ කේඩී පීරිස් මහතාට පින් පමුණුවමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. මීටියාගොඩ ගල්දූව හන්දියේ යෝගාශ්‍රම මාවත පදිංචි තිලෝනා ප්‍රියදර්ශිනී මෙනවිය විසින්. පානදුර වලාන ගාලුපාර අංක 73 නිවසේ පදිංචිව සිටි උත්පලා පෙරේරා මෑණියන් පරලොවසපත් වී වසර 2ක් ගතවීමත් උදෙසා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ස්වාමි පුරුෂයා එච්.එස්. පෙරේරා, පුතාලා දස්සන පෙරේරා, අමිල පෙරේරා, ලේලිවරුන් වන සමල්කා පෙරේරා, ගංගා පෙරේරා, මුණුපුරු මිනිබිරියන් වන මිනඟ පෙරේරා, මින්රුත්ත, මෙහන්සා තිනුග මවින්ද ඇතුළු පිරිස විසින්. නේවාසික ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය පැතීම සඳහා ලංකාවාසී ලෝකවාසී එම රෝගීට ගොදුරු අයට සෙත ශාන්තිය පැතීමත් එම රෝගීන්ට අප වී සේවය කරන වෛද්‍ය මණ්ඩලය ඇතුළු සිළුම කාර්ය මණ්ඩලයට ආශිර්වාද පිණිසත් ශ්‍රී ලංකා පිළිකා සංගමේ සමාජික මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ආශිර්වාද කිරීමත් පිළිකා රෝගීන් මියගිය රෝගීන්ට සහ පිළිකා සංගමේ සමාජික මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල්වල මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් වර්තමානයේ වන විට කොරෝනා රෝගයෙන් දුක් විඳින පීඩා විඳින අසන රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීමත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් දේශකයන් වහන්සේ ඇතුළු සැමට ධර්ම අවබෝධය පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව කරාපිටිය සමාජිකාවන් වන අනුශාසක ගරු කණුමුල්දෙනියේ චන්දවිමල ස්වාමින් වහන්සේ, සභාපති පූජ්‍ය තලගල්ලේ විජිත ස්වාමින් වහන්සේ, එස්.ඩී.ටී. නානායක්කාර මහත්මිය, ඒ.එච්. කමල් මහතා, ඩබ්ලිව්.වී. නන්දසේන මහතා, කල්යාණි මෙන්ඩිස් මහත්මිය, මංගලා බමුණුසිංහ මහත්මිය, මංගලිකා විචිකුණවර්ධන මහත්මිය සහ ඊ.එච්. රමේශිකා උදයංගනී මහත්මිය ඇතුළු පිරිස විසින් දැන් ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. හොඳයි, එහෙමනම් පින්නතුනි, අද අපි මේ මොහොතේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයින්ට මහත් කරුණාවකින් මහත් ප්‍රඥාවකින් යුක්තව දේශනා කළ දහමක් තමයි ස්වාමින් වහන්සේ නමක් ලවා දේශනා කරව ගන්නට යෙදුනි. මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම, මේ ධර්මයේ මෙනෙහි කරන හැම දිනාටම, මේ ධර්මය ක්‍රියාත්මක කරන හැම දිනාටම මෙලොව ගත කරන ජීවිතය සරුසාර ජීවිතයක් බවට පත්වන්නට, යහපත් ජීවිතයක් බවට පත්වන්නට, නිරෝගිමත් ජීවිතයක් බවට පත්වන්නට මේ ධර්මදේශනාවේ ආනිසංසය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දංගහවෙල සිරි ජනනන්දනා රාමයේ නාරංගොඩ පාලූසිරි ශාසනෝදයා රාමයේ යන උභය විහාරාධිශ්වර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු දිසාපාලක ධුරන්දර විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය දංගහවෙල උපනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන් මෙම ධර්මානුශාසනාව
ජාතික ගුවන්විදුලියේ ස්වදේශී සේවා YouTube නාලිකාව ඔස්සේත් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.